ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාල් ටීවී නරඹන ඔබ සියලු දෙනාටම. අදත් ඔබට සුපුරුදු විකසිත සිත් වැඩසටහනක් අරගෙන මම වෙනද වගේම සුපුරුදු වෙලාවට ඔබේ නිවසට ආවා. අද නිකිණි පොහොදා විකසිත සිත් වැඩසටහන බොහොම විශේෂ වැඩසටහනක් වෙයි කියන කාරණය මම විශ්වාස කරනවා. ඒ මොකද කියනවනම් අද වැඩසටහන බොහොම විශේෂයි. ආබාධ සහිත ප්‍රජාවේ ඔබට බෙහෙවින් විශේෂයි. ආබාධ සහිත ප්‍රජාවේ ඔබට වගේම ආබාධ සහිත ප්‍රජාවේ කෙනෙක් සිටින පවුලක සමාජිකයෙක් මේ වැඩසටහන නරඹනවා නම් බොහොම සුවිශේෂී වැඩසටහනක් වෙයි කියන කාරණය මම විශ්වාස කරනවා. ඒ මොකද මේ ආබාධ සහිත ප්‍රජාවට මෙතෙක් කාලයක් කිසිම සංවිධානයකින් නොකරපු අපූර්ව වැඩක් ගැන කතා කරන්න තමයි අද මේ සුවිශේෂී විකසිත සිත් වැඩසටහන අපි ඔබ වෙනුවෙන් සංවිධානය කෙරුවේ. අද වැඩසටහනේ ආරාධිත අමුත්‍ය ගැන සඳහන් කරන්න කලින් මම මෙහෙම කියන්නම්කෝ. අද වැඩසටහනේ ආරාධිත අමුත්‍ය යාල් ටීවී රූපවාහිනී නාලිකාවට බොහොම ලෙන්ගතු බොහොම ලැබියාවක් දක්වන බොහොම අපූර්ව සමාජ සේවිකාවක් කියවොත් නිවැරදියි. ආබාධ සහිත ප්‍රජාවේ බොහෝ දෙනෙක් මේ වෙනකොට හඳුනන බොහොම අපූර්ව කෙනෙක්. ඇයගේ මූලිකත්වයෙන් බොහොම අපූර්ව වැඩක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකාවේ සමස්ත ආබාධ සහිත ප්‍රජාව නියෝජනය වන පරිදි. ඒ වැඩසටහන ගැන කතා කරන්න තමයි මේ සුවිශේෂී වැඩසටහන විකසිත සිත් වැඩසටහන අපි මේ සංවිධානය කරන්නේ. මේ වැඩසටහන බොහොම අපූර්ව වැඩසටහනක් හැටියට අපි වැඩිපුර අය ගැන අටුවා ටික නැතුව අපි හඳුන්වලා දෙන්නම්. විශේෂ කෙනෙක් නොවන නිසා බොහොම ලෙන්ගතු කමින් යාල් ටීවී ගැන කතා කරන කෙනෙක් නිසා ඇය නමින් හෂිනි චන්දසිරි. ආයිබෝවන්. ආයිබෝවන්. හෂිනි මේ මට කියන්නකෝ දැන් ඔබ බොහොම ලෙන්ගතු යාල් ටීවී නාලිකාව සමගින්. මොකද මේ ඔබගේ වැඩසටහන මුලින්ම ලෝකෙට කිව්වේ යාල් ටීවී රූපවාහිනී නාලිකාව. රූපවාහිනී නාලිකාවක් හැටියට දැන් අපි මම වෙනද වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නේ නැහැ. නමුත් අද යාල් ටීවී ගැන කියලා අපි අපේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව කතා කරමු. ඒ වැඩසටහනේ මාධ්‍ය සම්බන්ධීකරණ පුද්ගලයා හැටියට මට මාධ්‍යවේදියෙක් හැටියට සහභාගී වෙන්න ලැබුවා. ඒකත් මගේ ජීවිතේ ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඒ සමගින්ම මේ යාල් ටීවී ගැන කතා කරමු අපි. මේ යාල් ටීවී විශේෂයෙන් ආබාධ සහිත ප්‍රජාව ගැන දක්වන මේ ලැබියාව සහ මේ ලෙන්ගතුකම පිළිබඳව කතා කරලා අපි ඉතිරි වැඩ කටයුතු පිළිබඳව කතා කරමු. ඔව්. අනිවාර්යයෙන්ම. ඇත්තටම කියනවා නම් යාල් ටීවී විකසිත සිත් ප්‍රෝග්‍රෑම් එක ඊටාම විශේෂයි. මොකද මේ ප්‍රෝග්‍රෑම් එකේ මම දැකලා තියෙනවා මූලිකත්වය දෙන්නේ හැමතිස්සෙම ආබාධ සහිත ප්‍රජාවේ යම්කිසි වැඩක් කරපු යම්කිසි තැනකට ගියපු පුද්ගලයන්ට. එතකොට ඇත්තටම එහෙම අය ගැන බොහෝ වෙලාවට මම කියන්නේ අපේ ලංකාවේ නිතර කතා කරනවා අඩුයි. නමුත් එහෙම අය ගැන කතා කළ යුතුමයි. මොකද ආබාධ සහිත භාවයක් තියාගෙන තමන්ගේ ජීවිතේ ඉස්සරහට යනවා කියන්නේ තමන් යමක් කරනවා කියන්නේ ඒක හරිම ආඩම්බරයට කාරණාවක්. ආබාධ රහිත අය තමන්ගේ ජීවිතේ දිනනවා කියන කාරණාවට වැඩිය. මොකද ආබාධ සහිත අයට ගොඩාක් බැරියර්ස් තියෙනවා. ගොඩාක් අවහිරතා තියෙනවා. ඒවා කඩා බිඳගෙන දමාගෙන තමන්ගේ ජීවිතේ ඉස්සරහට යනවා කියන එක ඉතාම සුවිශේෂී. ඉතින් ඒ සුවිශේෂීතාවය හැමතිස්සෙම ලෝකයට කියන එක ඒ ආබාධ සහිත අයට බොහොම ධෛර්යයක්. බොහොම ඒක ඊටාම ශක්ති සම්පන්න භාවයක් ඒ අයට තමන්ගේ ජීවිතවලට. ඒ විතරක් නෙවෙයි එහෙම ඉස්සරහට ගියා අයට විතරක් නෙවෙයි. එහෙම ආබාධ සහිත භාවයක් තියාගෙන ජීවිතේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන අයට විශාල මොටිවේෂන් එකක් වෙනවා. ඉතින් ඇත්තටම යාල් ටීවී විකසිත සිත් වැඩසටහනින් විශේෂයෙන්ම මේ කරන වැඩේ මම දකින්නේ ජාතික මෙහෙවරක් විදිහට. ආබාධ සහිත අය වෙනුවෙන් කරන ජාතික මෙහෙවරක් විදිහට විතරක් නෙවෙයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම වෙනුවෙන් කරන ජාතික මෙහෙවරක් විදිහට. මොකද කතා කරන්න අවශ්‍ය තරම් ධෛර්ය සම්පන්න මිනිස්සු ගැන එලි දැක්වීම ලෝකයට කියන එක ආබාධ සහිත අයට විතරක් නෙවෙයි ආබාධ රහිත අයට පවා බොහොම ලොකු මොටිවේෂන් එකක් වෙනවා හැම කෙනෙක්ගේම ජීවිතවලට. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා. මම විශේෂයෙන්ම කියන්න කැමතියි ඔයගොල්ලෝ මේ කරන්නේ බොහොම පිං වැඩක්. ඔව්. එතකොට දැන් අපි බොහොම අපූර්ව වැඩක් ගැන කීවනේ. ඔව්. ඒ වැඩේ ගැන පැහැදිලි කරලා දෙන්න. ඔබට බාරයි මේ වෙලාවේ. මොකක්ද මේ වැඩේ කියන කාරණේ ඔබේ හඬින්ම පැහැදිලි වෙනවා නම් මම හරි කැමතියි. එහි ව්‍යාපෘති අධ්‍යක්ෂිකාව හැටියට. අනිවාර්යයෙන්. ඔව්. අපි මේ කරගෙන යන වැඩේ තමයි මෙච්චර කාලයකට අපි දන්නවා ශ්‍රී ලංකාවේ
ආබාධ සහිත පුද්ගලයන් විශාල පිරිසක් ඉන්නවා. මම මෙහෙම හරියටම කිව්වොත් අංකයක් විදිහට ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව අවසන් සංගණනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ 2012 අවුරුද්දේදී. ඒ සංගණනයේදී කියලා තියෙනවා ලක්ෂ 17කට අධික සංඛ්‍යාවක් කියන ගණන දීලා තියෙනවා ලංකාවේ ජීවත් වෙනවා ආබාධ සහිත පුද්ගලයන් කියලා. ඉතින් මේ ආබාධ සහිත පුද්ගලයෝ වෙනුවෙන් රාජ්‍ය අංශයෙන් රාජ්‍ය නොවන අංශවලින් විවිධ මාධ්‍ය ආයතන හරහා කියලා අපිට කියන්න පුළුවන් බොහෝ ආයතනයන්ගෙන් බොහෝ විට බොහෝ දේවල් ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ආබාධ සහිත අයව දිරිගන්වන්න ආබාධ සහිත අය වෙනුවෙන් බොහෝ වැඩසටහන් ලංකාව ඇතුලේ කෙරෙලා තියෙනවා සහ දැනටත් කෙරෙනවා. නමුත් අපිට මෙතන පුංචි ගැටලුවක් තියෙනවා. අපි බොහෝ විශාල මට්ටමක සොයා බැලීමක් සිදු කරා. බොහෝ දේවල් බොහෝ අංශවලින් ආබාධ සහිත අයට ලබා දෙනවා ආබාධ සහිත අය වෙනුවෙන් කරනවා. ඒ නමුත් තියෙන ගැටලුව තමයි පසුවිපරම. එතකොට හැම කාරණාවකදීම මේ පසුවිපරම කියන කොටස හරි වැදගත්. එතකොට තමයි අපිට දැනගන්න පුළුවන් ඒ කාරණාවෙන් තමයි අපි කරන වැඩේ කොච්චර ලොකු ප්‍රතිඵලයක් අපිට ලැබිලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ ප්‍රතිඵලය පිළිබඳව ගණන් හදලා බලනකොට අපිට පේනවා ප්‍රතිඵලය කෙරෙන වැඩ තරමට විශාල නැහැ. බොහෝ විට මේ විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ ඒ වගේම ඒ වැඩසටහන් වලින් දෙන ප්‍රතිලාභයන් ලබා ගන්නේ එකම පිරිසක්. ඉතින් නිරන්තරව අපිට දැක ගන්න පුළුවන් ඇත්තටම අපි ටීවී channels වල යන programs උනත් බැලුවහම ආබාධ සහිත අය ගැන කතා කරද්දී සහ ආබාධ සහිත අයව ඒ programs වලට invite කරද්දී එකම මූණු ටිකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි අපි ඇත්තටම හොයලා බැලුවොත් මං කියන්නේ අපි ටීවී channel එකකට එහෙම ඒ වගේ ගෙන්නලා කතා කරන යමක් කරපු ආබාධ සහිත අයනේ. ඉතින් ඇත්තටම හොයලා බැලුවොත් යමක් කරපු මේ කතා කළ යුතුම මිනිස්සු හැංගිලා ඉන්නවා විවිධ ප්‍රදේශවල. ඔය ඒ බැරියර් එක කඩපු මාධ්‍යවේදියා හැටියට මට සන්තෝෂ වෙන්න පුළුවන් ඒක අතහැරලා. අනිවාර්යෙන්. මොකද මම විශේෂයෙන් දැකලා තියෙනවා මේ විකසිත සිත් වැඩසටහනට ගේන්නේ ඔය වගේ නිරන්තරව එළියට නොපෙනෙන නමුත් අති දක්ෂ බොහොම විශාල වැඩ කටයුතු කරපු අර හැංගිලා ඉන්න ආබාධිත ප්‍රජාව. ඉතින් මෙන්න මේ වගේ ජනතාව බොහෝමයක් ජීවත් වෙනවා අපේ රටේ. ඒ අයට කුසලතා බොහෝමයක් තියෙනවා. ඒ අය ඇත්තටම ආබාධිතභාවය කියන එක තමන්ගේ ජීවිතේට බාධාවක් කරගෙන නැහැ. disability කියන වචනේ පැත්තක දාලා ability කියන වචනේත් එක්ක ජීවිතේ ඉස්සරහට යනවා. ඉතින් මෙන්න මේ වගේ අයව ලෝකෙට ඉස්සරහට ගේන්න ඕනේ. ලෝකෙට හඳුන්වා දෙන්න ඕනේ. ඒ අයගේ හැකියාවන් කුසලතාවයන් තව ඔප්නංවන්න ඕනේ. ඒ වගේම තමයි තවත් ආබාධිත ප්‍රජාවේ විශාල පිරිසක් ඉන්නවා කිසිම සහයෝගයක් නැතුව කිසිම උපකාරයක් කිසිම අතදීමක් නැතුව තමන්ගේ කුසලතා තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න ඉස්මතු කරගන්න විදිහක් නැතුව අර මුළු ගැන්විලා වගේ ගෙවල් ඇතුළට වෙලා ජීවත් වෙනවා. නමුත් ඒකට සුවිශාල කැපැසිටි එකක් තියෙනවා. මේ කැපැසිටි එක එළියට ගත්තොත් ශ්‍රී ලංකාවට රටක් විදිහට ගන්න පුළුවන් අවුට්පුට් එක විතරක් නෙවෙයි සමාජයක් විදිහට අපි හැමෝටම ගන්න පුළුවන් අවුට්පුට් එක ඒ අයගෙන් අතිවිශාලයි. ඉතින් මෙන්න මේ කොටස ටච් කරන එක තමයි අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන බලාපොරොත්තුව වෙන්නේ. අපේ ප්‍රෝග්‍රෑම් එකේ නමත් Break the Barrier of Disability. ආබාධිතභාවයේ තියෙන බාධාව කඩා බිඳ දැමීම. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක අපි කොටස් දෙකකට ක්‍රියාත්මක කරනවා. ඇත්තටම දැනට අවුරුදු 9කට කලින් තමයි අවසාන සංගණනය කරලා තියෙන ආබාධ සහිත පුද්ගලයෝ සම්බන්ධව. ඉතින් අවුරුදු 9ක් ගත වෙලා තියෙන හින්දා අපිට ඇත්තටම විශ්වාස කරන්න බෑ අර එදා දීපු අංකය අදට වළංගුයි කියලා. අනිත් එක තමයි සුවිශේෂීව කියන්න ඕනේ ඒ සංගණනය කරලා තියෙන්නේ අවුරුදු 5ට අඩු ආබාධ සහිතව ඉපදිච්ච දරුවෝ අවුරුදු 5ට අඩු ආබාධ සහිත දරුවෝ මගහැරලා. එතකොට ඒ දරුවෝ මේ වෙනකොට ලොකුයි. එතකොට ඒ අයත් මේ සංගණනයට ඒ කියන්නේ මේ ආබාධ සහිත අය කියන ලයිස්තුවට මේ වෙනකොට එකතු වෙන්න ඕනේ, එකතු වෙලා ඉන්න ඕනේ. ඒ වගේම තමයි අපි අවුරුදු 9කට කලින් මේ සංගණනය කරාට ඒ අවුරුදු 9 අතරතුර ඇක්සිඩන්ට්ස් වගේ දේවල් වලින් මිනිස්සු ආබාධ සහිත භාවයට පත් වෙන එක නතර වෙලා නැහැ. ආබාධ සහිතව දරුවෝ ඉපදෙන එක නතර වෙලා නැහැ. එතකොට මේ කාරණාත් එක්ක අර ලක්ෂ 9 කියලා කියපු ඉලක්කම අපිට මේ වෙනකොට කොහොමටවත්ම
එසේ කියලා පිළිගන්න 17 ලක්ෂ. ඔව් මේ ලක්ෂ 17ක් කියපු අංකය. මේ අවුරුදු 9 ඇතුළත එසේමයි කියන එක අපිට පිළිගන්න බෑ. ඉතින් මෙන්න මේ කාරණාව නිසා අපේ ව්‍යාපෘති ඇතුළත අපි ප්‍රධානතම අංගයක් විදිහට යොදාගත්තා. අපි හරියට නැවත සොයා බැලීමක් කරන්න ඕනේ මේ වෙනකොට ලංකාවේ ආබාධ සහිත ප්‍රජාව කී දෙනෙක් ඉන්නවද කියන කාරණාව. ඒක නිකන් අපි අංකයක් විදිහට ගන්නව නෙවෙයි. ඒ අයට තියෙන ආබාධ සහිත తත්වය මොකක්ද කියන එක සහ අංකයේ විදිහට මේ කාරණා දෙක විතරක් අපි ගන්නව නෙවෙයි. අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අපේ ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය. ඒ කියන්නේ break the barrier of disability. ආබාධ සහිතභාවයේ බාධාව කඩන්න. ඒ කියන්නේ අපි ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ආබාධ සහිත අයගේ තොරතුරු එක්රැස් කිරීමක් සිද්ධ කරනවා. හැම ගයක් ගානේ ගිහිල්ලා ශ්‍රී ලංකාවේ හැම අස්සක් මුල්ලක් ගානෙම ගිහිල්ලා මේ තොරතුරු එක්රැස් කිරීමට අපි එකතු කරගන්නවා සුවිශේෂී විස්තර කිහිපයක්. සාමාන්‍ය තොරතුරු එක්රැස් කිරීමක විදිහටම ආබාධ සහිත පුද්ගලයාගේ පවුලේ තොරතුරු ඒ වගේම ආබාධ සහිතභාවය මොකක්ද එයාට තියෙන ආබාධ සහිතභාවය මොකක්ද කියන එකට අමතරව අපි මේකෙදි විශේෂයෙන් බලන මේ ආබාධ සහිත පුද්ගලයාට තියෙන සුවිශේෂී කුසලතා මොනවද? මේ ආබාධ සහිත පුද්ගලයාට තමන්ගේ ආබාධ සහිතභාවයේ එක්කම කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ ආබාධ සහිත පුද්ගලයාට ඉදිරියට යන්න පුළුවන් මොන අංශවලින්ද කියන කාරණාව ගැන තොරතුරු එක්රැස් කිරීමට අපි සුවිශේෂීව බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතනදී ඒ අයට උදව් අවශ්‍ය තැන් මොනවද? ඒ අය වෙනුවෙන් කෙරෙන්න ඕනේ මොනවද? ඒ අයගේ ජීවිතයේ මේ තියෙන මට්ටමින් තව ටිකක් ඉහළට යන්න මොකද්ද කළ යුත්තේ කියන කාරණාවට අපි මුල් තැන දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපේ ව්‍යාපෘතියේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ කියපු තොරතුරු එක්රැස් කිරීමෙන් අනතුරුව අවශ්‍ය පුද්ගලයාට අවශ්‍ය පරිදි අවශ්‍ය තැනට අවශ්‍ය සහයෝගය ලබා දීම. ඊට අමතරව ඒ හැම කෙනෙකුගේම තියෙන සුවිශේෂී කුසලතා ඉස්මතු කරගෙන ඒ සුවිශේෂී කුසලතා ඩිවලොප් කරලා ආබාධ සහිතභාවයේ තිබියදී පවා සාමාන්‍ය සමාජයත් එක්ක බොහොම හොඳට ඒකට මුහු වෙලා ස්වාධීන ජීවිතයක් ගත කරන්න පුළුවන් මට්ටමට ඒ අයව සංවර්ධනය කිරීම. ඔව් බොහොම අපූර්ව කතාබහක තමයි අපි නියැලලා ඉන්නේ ආබාධ සහිත ප්‍රජාවේ. ඔබට බොහොම වැදගත් බොහොම අපූර්ව කාරණා කීපයක් තමයි මෙතුමිය විග්‍රහ කරන්නේ. එහෙමනම් පුජ්‍යපාදා කිරීමක් කරන්නට සිදු වෙනවා. අපි විරාමයකට ගිහිල්ලා යලිත් මේ වැඩසටහනත් සමගින් නැවතත් සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙන ඔබෙන් ඔබට කෙටි විරාමයක් ලබා දෙනවා මේ අවස්ථාවේ. විරාමෙන් අනතුරු හේතුවතුනි අපි යලිත් එකතු වෙන්නේ ඔබට සුපුරුදු විකසිත සිත් වැඩසටහනත් සමගින්. අද ආරාධිතා මුත්තිය හාෂිනී චන්දසිරි මහත්මිය break of the barriers වැඩසටහනේ ව්‍යාපෘති කල්පනාකාරිය. මට කියන්නකෝ මේ වැඩසටහන ඇතුලේ පළවෙනි වැඩසටහන අපි දියත් කෙරුවා හදිසි සහන වැඩපිළිවෙල. ඔව්. වෙල්ලම්පිටිය කොළොන්නාව කේන්ද්‍ර කරගෙන තමයි මේ වැඩසටහන මුලින්ම අපි ක්‍රියාත්මක කළේ. එහිදී මේ කාරණේ මුලින්ම ලෝකෙට කිව්වේ යාල් ටීවී. යාල් ටීවී නාලිකාව මුලින්ම මේ කාරණේ පිළිබඳව ලෝකෙට කිව්වා. ඒ පිළිබඳව කතා කරන එක තමයි අද වැඩසටහන අපි සංවිධානය කළේ. මේ මට කියන්නකෝ මේ වැඩසටහනේදී ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද සහ මේ සංවිධානය ගැන ඒ අය මොනවද කිව්වේ? ඔව් ඇත්තටම අපි අපේ හදිසි සහන ලබා දීමේ ජාතික ව්‍යාපෘතිය ජාතික වැඩසටහනේ පළවෙනි වැඩසටහන ක්‍රියාත්මක කරා පහුගිය මාසේ 27 වෙනිදා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශිදී. ඉතින් එතනදී අපි පටන් ගැනීමක් විදිහට ආරම්භයේ විදිහට කොළොන්නාව ප්‍රදේශයෙන් තෝරා ගන්නා ලද අඩු ආදායම්ලාභී පවුල් 50ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමක් සිදු කරා. ඊට අමතරව අපි ඒක අවස්ථාවක් කරගත්තා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම කොළොන්නාව සමාජ සේවා කාර්යාලයේ අදාළ ඒ රාජ්‍ය නිලධාරීන් අපේ මේ වැඩ කටයුත්තට සම්බන්ධ කරගන්න විතරක් නෙවෙයි කොළොන්නාවේ ජීවත් වෙන ඒ අවම ආදායම්ලාභී ජනතාවට ඒ අවම ආදායම්ලාභී අපේ ආබාධ සහිත ප්‍රජාවේ ජනතාවට අපේ මේ ජාතික ව්‍යාපෘතිය ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නත් අපි ඒක අවස්ථාවක් කරගත්තා. ඇත්තටම එතනදී මම දැකපු විශේෂ කාරණාවක් තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වේ අපිට නොපෙනුනාට හැංගිලා හිටියට
බොහෝම ශක්ති සම්පන්නව වැඩ කටයුතු කරන තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන විශාල පිරිසක් එතන ඉන්නවා. එතනදී ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එකේදී මට සුවිශේෂී චරිත බොහෝමයක් මුණ ගැහුණා. බොහෝම කුසලතා තියෙන අය බොහෝමයක් මුණ ගැහුණා. ඉතින් ඇත්තටම මේ කෙරෙන වැඩ කටයුත්ත පිළිබඳව ඒ අයගේ ප්‍රසාදය ගැන සුවිශේෂයෙන් කියන්න ඕනේ. මම එතනදී ඒත් එක කතා කරද්දිත් කිව්වේ මේක මේ යම්කිසි ආයතනයකින් ඇවිල්ලා ඔබලා වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් කියලා හිතන්න එපා. මේක ඔබලාගේ වැඩසටහන. මමත් ආබාධ සහිත කෙනෙක්. අපි එතන අපිට ඒ හිටපු ඔඩියන්ස් එක යාලත් ආබාධ සහිත අය. අපි ඔක්කොම එකයි. අපි මේක අපි වෙනුවෙන් ක්‍රියාත්මක කරගන්න ප්‍රෝග්‍රෑම් එකක්. ඒ නිසා මේක අපේ වැඩසටහනක් කියන හිතුවිල්ලෙන් ඒ චේතනාවෙන් මේකට සම්බන්ධ වෙන්න කියන එක තමයි මම එතනදිත් ඉල්ලා හිටියේ. ඒ වගේම ඇත්තට මේ හැම කෙනෙකුගෙම ඒ සපෝට් එක මාරම විදිහට ලැබුණා. ඒ හැම කෙනෙකුටම මේ ප්‍රෝග්‍රෑම් එක අපේ වැඩක් කියන හැඟීම තියෙන බව මට එතනදී හොඳටම පැහැදිලි වුණා. ඒක ඇත්තටම මේ සුවිශාල ආදරයක්, සුවිශාල ගෞරවයක්, සුවිශාල සහෝදරත්වයක් එතන තිබුණා. ඒ වගේ මම තව පුංචි දෙයක් කියන්නම්. අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඒ කියන්නේ මේ ජාතික ව්‍යාපෘතිය මේ ප්‍රොජෙක්ට් එක අපි දියත් කරන්නේ Humanitarian Foundation කියන ආයතනය මගින්. ඉතින් මේ Humanitarian Foundation කියන ආයතනය 2015 දී තමයි ඇත්තටම වැඩ කටයුතු පටන් ගත්තේ. මේ වෙනකොට ලංකාවේ බොහෝ පළාත්වල බොහෝමයක් ජනතාව වෙනුවෙන් බොහෝමයක් ව්‍යාපෘති අපේ ආයතනයෙන් කරලා තියෙනවා. ඒ ව්‍යාපෘති අතරින් එකක් තමයි එකක් කියනකටත් වැඩිය සුවිශේෂීම ව්‍යාපෘතියක්. තමයි මේ Break the Barrier of Disability ව්‍යාපෘතිය. ඒක මට කියන්නකෝ දැන් මේ වැඩසටහන දීප ව්‍යාප්තව ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කරන වැඩසටහන. එතකොට මීළඟ වැඩසටහන් මාලාව අපි කොයි පළාත්වලද ක්‍රියාත්මක කරන්න කියන කාරණය මේක මම පෞද්ගලිකව දන්නවා. එහි මාධ්‍ය සම්බන්ධීකරණ පුද්ගලයා හැටියට. එතකොට ඔබේ හඬින් මුළු ලෝකෙටම ඒ කාරණේ කියනවා මම හරි කැමතියි. ඔව් අනිවාර්යයෙන්ම. අපි මේ ප්‍රොජෙක්ට් එක දියත් කරන්න පටන් ගන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත කියන එකෙන් තමයි අපි පටන් ගන්නෙ. ඊට පස්සේ අපි මේ වෙනකොට සියලුම වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා ගාල්ල දිස්ත්‍රික්කයේ සහ කිලිනොච්චියේ. දෙවෙනි සහ තුන්වෙනි පියවරයන් විදිහට මේ ව්‍යාපෘතිය පටන් ගන්න, මේ ව්‍යාපෘතිය දියත් කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් අපි පටන් ගත්තා මේ හදිසි සහන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ පළවෙනි පියවර. එහි දෙවෙනි පියවර අපි තිඹිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් ඉදිරි සතිය හෝ දෙක ඇතුළත දෙවෙනි වැඩසටහන ක්‍රියාත්මක කරන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. හසිනි දැන් මේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් යාල් ටීවී නාලිකාව මෙහෙම වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී උතුර දකුණ යා කරන උතුර දකුණ යා කිරීමේ පාලම හදන්නේ යාල් ටීවී. අනිවාර්යයෙන්. එතකොට අපි කිලිනොච්චියට යනවා. කිලිනොච්චියට යනකොට අපිට විවෘත ආරාධනාවක් කරන්න පුළුවන් ඒ ප්‍රදේශවල ආබාධ සහිත පුද්ගලයින්ට අපිත් එක්ක එකතු වෙන්න කියන කාරණේ යාල් ටීවී හරහාම. අනිවාර්යෙන්. ඇත්තටම ආබාධ සහිත පුද්ගලයෝ වෙනුවෙන් කෙරෙන මේ ජාතික ව්‍යාපෘතිය ආබාධ සහිත වූවන් සඳහාම පමණක් නෙවෙයි. ආබාධ සහිත වූවන්ගේ පවුල් සඳහා. ඒ නිසා ආබාධ රහිත ඔබටත් සුවිශේෂී වගකීමක් තියෙනවා. මං හිතන්නේ සමාජමය වගකීමක්, සමාජමය යුතුයකමක්. ආබාධ සහිත පුද්ගලයන් සහ ආබාධ රහිත පුද්ගලයන් කියන දෙකොට්ටාශයම මේ සමාජයේ සමාන පුරුක්. ඒ නිසා මම ආබාධ සහිත අයට විතරක් නෙවෙයි ආබාධ රහිත ඔබටත් ආරාධනා කරනවා අපේ මේ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන්න. ආබාධ සහිත වූවන්ගේ ජීවිත මේ දැන් තියෙන අඩියෙන් අඩියක් උඩට ගැනීමයි අපේ පරම අදිෂ්ඨානය වෙන්නේ, අපේ අරමුණ වෙන්නේ. ආබාධ සහිත වූවන්ටත් ආබාධ රහිත අයට තරමටම බොහොම විවෘතව ආබාධ රහිත අයත් එක්ක කලවම් වෙලා මේ සමාජයේ එකට ඉස්සරහට ශක්තිමත් ගමනක් යන්න තරමට ඒ අයව ශක්තිමත් කිරීම කියන කාරණාව තමයි අපි මූලික කරගන්නේ. ඉතින් මේක අපි හැමෝගෙම වගකීමක්, සමාජයක් විදිහට අපි හැම කෙනෙකුගේම සමාන වගකීමක්. මේ සමාන වගකීම ඉෂ්ට කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආබාධ සහිත අයගෙන් වගේම ආබාධ රහිත අයගෙනුත් ඉල්ලා සිටිනවා. අපි ඉක්මනට මෙන්න බලාපොරොත්තු වෙනවා කිලිනොච්චියට. යාල් ටීවී උතුර දකුණ යා කරන පාලම විදිහට මම ඇත්තටම සතුටු වෙනවා මේ පණිවිඩය යාල් ටීවී හරහාම ලබා දෙන්න ලැබීම පිළිබඳව. ඉතින් ඔබ හැමතෙම ආරාධනා කරනවා අපි එනවා කිලිනොච්චියට. ඒ ආවහම අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේට ශක්තියක් වෙන්න ඔබේ උපරිම දායකත්වය ලබා දෙන්න කියලා. හසිනි දැන් මේ වැඩසටහන යත්තේ ආබාධ සහිත පුද්ගලයෝ දැන් වැඩි කෙනෙක්
ඉන්නේ රැකියා විරහිතභාවයෙන්නේ. ඔව්. මේ වැඩසටහන යටතේ රැකියා උපාදනය වෙනවා. අනිවාර්යයෙන්. රැකියා කීයක් විතර උපාදනය වෙනවද ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කියන කාර්යය මම දැනගන්න කැමතියි මේ ඔව් විතරයි. ඇත්තටම ආසන්න වශයෙන් මම කිව්වොත් අවමය කියලා අවමය රැකියා ලක්ෂ 10කට 20කට වැඩි ප්‍රමාණයක් මේ ව්‍යාපෘතිය ඇතුලේ නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මම විශේෂයෙන් කියන්න ඕනේ මේ ව්‍යාපෘතියේ ඉන්න එම්ප්ලොයිස් ලගේ මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන වෘත්තිකයන්ගෙන් අපි 80%ක් 85% අතර ප්‍රමාණයක් ආබාධ සහිත අයට අවස්ථාව දෙනවා එම්ප්ලොයිස්ලා විදිහට සම්බන්ධ වෙන්න. මොකද ආබාධ සහිත අයගේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රැකියා විරහිතභාවය. යම්කිසි රැකියාවක නිරත වෙන්න තියෙන අමාරුකම. ඉතින් මෙන්න මේ අමාරුකම කියන බැරියර් එක බිඳලා ඇත්තටම මම විශේෂයෙන් කියන්න ඕනේ මේ බාධා කියන જાතිය අපිට බාහිරව නෙවෙයි ගොඩක් වෙලාවට තියෙන මානසිකව අපේ අභ්‍යන්තරය තුළමයි. ඉතින් මෙන්න මේ අභ්‍යන්තරික බාධා බිඳගත්තොත් අපිට කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය අතිවිශාලයි. ඉතින් මෙන්න මේ කාරණාව මූලික කරගෙනම අපි බලාපොරොත්තු වෙනවා රැකියා අපේ ව්‍යාපෘතිය ඇතුළේ තියෙන රැකියාව වලින් 80%කට වැඩි ප්‍රමාණයක් ආබාධ සහිත අයට දෙන්න. ඒ වගේම තමයි ආබාධ සහිත අයගේ පවුල් වල අයට අපි මේ ව්‍යාපෘතිය තුළ රැකියාව දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් ඉදිරි වැඩපිළිවෙල මොන වාගේද දැන් Humanitarian Foundation එක කොයි විදිහටද මේ වැඩසටහන සංවිධානය කරන්නේ මොන දේවල්ද ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ මම කැමතියි ඔබෙන් දැනගන්න. ඔව් ඇත්තටම ආබාධ සහිත පුද්ගලයෙක් ගත්තාම තනි පුද්ගලයෙක් විදිහට අපි ඒ තනි පුද්ගලයාට තියෙන එක් අවශ්‍යතාවයක් නෙවෙයි එක අංශයකින් නෙවෙයි බොහෝ අංශ වලින් බොහෝ අවශ්‍යතාවයන් තියෙනවා. අපි උදාහරණ විදිහට ගත්තොත් සෞඛ්‍ය අංශයෙන් අධ්‍යාපනය ලැබීම අංශයෙන් රැකියාව අංශයෙන් සමාජයත් එක්ක මුහුවීම කියන පැත්තෙන් මෙන්න මේ වගේ බොහොම අංශ බොහොමයක් තියෙනවා. මේ වගේම තමන්ට තියෙන අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයෙකු විදිහට සමාජයට යනකොට මොනවද තමන්ට තියෙන සුවිශේෂී අයිතිවාසිකම් තමන්ට ලැබෙන්න ඕන සුවිශේෂී වරප්‍රසාද මොනවද වගේ කාරණා බොහොමයක් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ අංශක 360ම ආවරණය වෙන විදිහට තමයි අපේ ප්‍රෝග්‍රෑම්ස් ඩිසයින් කරලා තියෙන්නේ. කිසිම ආබාධ සහිත කිසිම පුද්ගලයෙක් මග නොහැරෙන විදියට ආබාධ සහිත පුද්ගලයෙකුගේ ජීවිතයේ කිසිම අංශයක් මග නොහැරෙන විදියට වැඩසටහන් කියලා ගත්තොත් අපි වැඩසටහන් බොහෝ ප්‍රමාණයක් මේ වෙනකොට ඩිසයින් කරලා තියෙනවා. ඒකෙදි අධ්‍යාපනය ලැබීම සහ වෘත්තිය ඒ කියන්නේ තමන්ගේ කුසලතාවය කියන කාරණාවට අපි මූලිකත්වයක් ලබා දීලා තියෙනවා. මොකද අපේ ව්‍යාපෘති අරමුණ වෙන්නේ ආබාධ සහිත කෙනාගේ ආබාධය ගැන හාරා අවස්සනවාට වැඩිය ආබාධ සහිතභාවය තිබියදී එසේ පිළිගනිමින් තමන්ට තියෙන හැකියාවන් ඔස්සේ ජීවිතේ ඉස්සරහට යනවා කියන කාරණාව. ඉතින් මෙන්න මේ කාරණාව මූලික කරගෙන තමයි අපේ ව්‍යාපෘතියේ හැම වැඩසටහනක්ම වගේ සූදානම් කරලා තියෙන්නේ අපි ඩිසයින් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් බරපතල ආබාධ සහිත පුද්ගලයෝ ඉන්නවා අපේ රටේ. ඒ කියන්නේ නැගිට ගන්න බැරි යමක් කරගන්න බැරි එහෙම කොට්ටාශයක් ඉන්නවා. ඒ අයගේ පවුල් වලට විශේෂයෙන්ම සුවිශාල බරක් තියෙනවා මේ අයව රැක බලා ගැනීම කියන කාරණාව පිළිබඳව. මම හිතන්නේ ඒ කාරණාව හින්දම මේ පවුල් වල තියෙන දරිද්‍රතාවය කියන මට්ටමත් බොහොම බරපතලයි. ඔව් වැඩි. ඉතින් මෙන්න මේ කාරණාවත් අපි ඇත්තටම බොහොම ප්‍රබල විදියට සලකලා තියෙනවා අපේ ප්‍රෝග්‍රෑම්ස් ඩිසයින් කරද්දී. මෙන්න මේ විදිහට ඒ පවුල් සම්බන්ධයෙන් අපි ඔය රැකියාව ලබා දීම කියන කාරණාව විදිහට අනෙකුත් දීමනා කියන කාරණාව විදිහට මූලිකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අචිනින මේ වැඩසටහන බොහොම සුවිශාල වැඩසටහනක් බොහොම සුවිශේෂී වැඩසටහනක්. මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි කැමතියි දැනගන්න මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද ආබාධ සහිත පුද්ගලයන්? ඔව් ඇත්තටම ඔබ ආබාධ සහිත පුද්ගලයෙක් නම් ඔබ ආබාධ සහිත පුද්ගලයෙක් ඉන්න පවුලක සමාජිකයෙක් නම් ඔබට සුවිශේෂී අවස්ථාවක් තියෙනවා අපේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මම කියන්නම් අපේ දුරකථන අංකය 076යි 83යි 62යි 62යි 3 076යි 83යි 62යි 62යි 3 මේ තමයි අපේ දුරකථන අංකය. මේ දුරකථන අංකයට කතා කරලා ඔබේ විස්තර අපිට ලබා දීලා අපිත් එක්ක මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වැඩ කරන්න ඔබට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි Facebook හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. Break the Barrier of Disability කියන Facebook page එක හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේම අය වෙනුවෙන් වැඩ කරන්න අපේම අය වෙනුවෙන් උදව් කරන්න එකතු වෙන්න කියලා.
හෂිනි එහෙනම් දැන් මේ වැඩසටහන නිමා කරන්න කාල වේලාව වෙලමිලා. ඒ නිසා තව යම් දෙයක් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙනවා. බොහොම සුළු කාලයක් තියෙනවා අපි ඊට ලබා දෙනවා ඔබට. ඔව් ආබාධ සහිත අයට විතරක් නෙවෙයි ආබාධ රහිත අයටත් මට කියන්න තියෙන එක දෙයක් විතර. ආබාධ සහිත වීම කියන එක හෝ ජීවිතේ ප්‍රශ්න ගැටලු කියන එක. දැන් අපි ආබාධ සහිත භාවය කියන එක ගත්තත් ඒක ජීවිතයට යම්කිසි ප්‍රශ්නයක් නේද? ඉතින් ප්‍රශ්න ගැටලු වල ප්‍රමාණය ප්‍රශ්න ගැටලු අපේ ජීවිතයට බලපාන ප්‍රමාණය තීරණය වෙන්නේ අපි ඒව කොයිතාක් දුරකට අපි තුළට බාර ගන්නවද කියන එක තුල. ඉතින් මමත් ආබාධ සහිත කෙනෙක්. මම අවුරුදු 9 ඉඳන් ආබාධ සහිතයි. නමුත් මගේ ආබාධ සහිතභාවය හෝ වෙනත් දෙයක් මම මගේ ජීවිතයට කවදාවත් බාධාවක් කරගත්තේ නැහැ. ඒක නිසා අද මම මෙතන ඉන්නවා. ඉතින් ආබාධ සහිත හා රහිත කියන දෙපිරිසටම මට කියන්න තියෙන්නේ ආබාධ සහිත වීම හෝ ජීවිතේ වෙනත් ප්‍රශ්නයක් හෝ තමන් කොයිතරම් ලොකු දෙයක් විදිහට බාර ගන්නවද ඒ තරමට තමන්ට ඒ ප්‍රශ්නයෙන් තමන්ව වැටෙනවද තමන් එකෙන් නැගිටිනවද කියන එක තීරණය වෙනවා. ඉතින් ජීවිතේ පාලනය තියෙන හැමතිස්සෙම අපේ අතේ. අපේ ජීවිතවලට සිද්ධ වෙන දේවල් මත නෙවෙයි. හැමතිස්සෙම මොන දේ සිද්ධ වුණත් පාලනය තියෙන්නේ අපේ අතේ. ඉතින් තමන්ගේ ජීවිතේ පාලනය තමන්ගේ අතට ගන්න. තමන්ට මොන ආබාධිත තත්වයේ තිබුණත්, තමන්ට මොන ගැටලුව තිබුණත්, තමන්ගේ අරමුණට යන එක කවදාවත් නවත්තන්න එපා. ඒක තමයි මට සමාජයක් විදිහට තරුණියන්ට, දරුවන්ට මට කියන්න තියෙන දේ. මොකද මේක තමයි මම මගේ ජීවිතෙන් ලබාගත්තු අත්දැකීම. එහෙමනම් හෂිනි බොහොම ස්තුතියි අද වැඩසටහනට පැමිණුණාට. යාල් ටීවී නාලිකාව ඔබට කළ ආරාධනය ඔබ පිළිගත්තාට බොහොම ස්තුතියි කියන එක මම ඔබට සමු දෙනවා අද වැඩසටහනේ. ගොඩාක් ස්තුතියි. එහෙමනම් හිතවතුනි අදත් යාල් ටීවී විකසිත සිත් වැඩසටහනෙන් ඔබෙන් සමුගෙන යන්න අවසරයි. යාල් ටීවී break the barrier of disability වැඩසටහන වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වනවා. එය නියෝජනය කරන මාධ්‍යවේදියා හැටියට ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන මාධ්‍යවේදියා හැටියට ඒ වගේම මේ වැඩසටහනේ මාධ්‍ය ජාතික මාධ්‍ය සම්බන්ධීකාරක හැටියට මම බොහොම ස්තුතිවන්ත වෙනවා යාල් ටීවී නාලිකාවට මේ කරන සත්කාරයට. එහෙමනම් හිතවතුනි ගිහිල්ලා ඉන්නම් ලබන පොහොය දිනේ හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබට සුවදායි සඳාවක් ප්‍රාර්ථනා කරනවා.